අයබවයි. පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකරම් පිටමගින් සංවිධානය කරන ලබන ප්‍රලබමේ සමූහයට අධ්‍යාපන සත්කාරයත් එක්ක තමයි අද ඔයාලා අපි එකතු වෙන්නේ. අප සුසස් පෙළ භෞතික විද්‍යාව යටතේ තාපය කියන පාඩමේ වායු නියම හා තාපගත විද්‍යාව කොටස අද පාඩමේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඝනද්‍රව වායු කියන අවස්ථාවලට සාපේක්ෂව බැලුවොත් වායුවකට තියෙන්නේ සාපේක්ෂව ඉතා කුඩා පරිමාවක් ඒ වගේම විවිධාකාර වේග වලින් හමු ශක්තිය දෙමින් තමයි ඉන්නේ. ඒකට අපි පරිපූර්ණ වායුවක් කියලා හඳුන්වනවා. PV සමාන NRT කියලා පරිපූර්ණ වායු සමීකරණ කරුවන් පිළිපදිනවා නම් අපි වගේක් පරිපූර්ණ වායුවක් විදිහට හඳුන්වනවා. එතකොට මේ පරිපූර්ණ වායු සමීකරණය පීඩනය කියන පළවෙනිට අපිට හම්බ වෙන පීඩන සංරක්ෂකයේ මුලින්ම නියතව තිබ්බොත් අපිට ඊළඟට හම්බ වෙන්නේ B අනුලෝම සමානුපාතිකයි T කියන එක නම. මොකද මවුල ගාන නියතව තියාගත්තොත් අපි දන්නා සර්වත්‍ර වායු නියතය කියන්නේ 8.3.4 ජූල් මවුලට කිලෝමීටර කියන එකත් කොහොමත් නියතයක්. මවුල ගාන නියතව තියාගත්තොත් පරිමාව නියත පීඩනය කියන එක නියත වෙලාවේදී පරිමාව කියන එක න අනුලෝම සමානුපාතික වෙනවා. එයාගේ නිරපේක්ෂ උෂ්ණත්වය කියන T. මේක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් නියත පීඩනයේදී අචල වායු ස්කන්ධයකට වායු එයාගේ තියෙන වායු පරිමාව කියන එක න නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ කියලා අපි මේක හඳුන්වනවා චාල්ස් නියමය කියලා. ඒ වගේම අපි මේකේ අපිට මුලින්ම මේ PV සමාන NRT එක අපි මුලින්ම නියතව තිබ්බා මේ P කියන සංරක්ෂකය ඊළඟට අපිට නියතව තියන්න මොකක් ආවද මේ V කියන සංරක්ෂකය නියතව තියන්න පුළුවන්. මෙතන අපි V කියන සංරක්ෂකය නියතව තියද්දී අපිට හම්බ වෙනවා P අනුලෝම සමානුපාතික T කියන එක මොකද මූල ගාන සහ සර්වත්‍ර වායු නියතය කියන එක අපි නියතයක් විදිහට සැලකන නිසා. එතකොට අපිට P අනුලෝම සමානුපාතික T කියලා සම්බන්ධයක් හඳුනා ගන්න පුළුවන්. අපි මේක හඳුන්වනවා පීඩන නියමය කියලා. අපිට අවස්ථා දෙකක් සලකලා P1 වෙදීම T1 සමානයි P2 වෙදීම T2 විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපිට කියන්න පුළුවන් නියත පරිමාවේදී අචල වායු ස්කන්ධයක පීඩනය කියන එක නේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ කියන එක. ඒ වගේම අපි ඊළඟට අපිට හම්බෙන සංරක්ෂක වෙන්නේ මේකෙන් අපි මේක නියතව තිබ්බා V නියතව තිබ්බා N කියන එක නියතයක් කොහොමද R කියන එකත් නියතයක් T නේ අපිට නියතව තියන්න පුළුවන්. අපිට T නියතව තියද්දි මේ මුළු පැත්තම නියතයක් වෙන නිසා අපිට එනවා සම්බන්ධයක් P අනුලෝම සමානුපාතිකයි 1යට V කියලා. P අනුලෝම සමානුපාතිකයි 1යට V නම් අපිට කියන්න පුළුවන් නියත උෂ්ණත්වයේදී අචල වායු ස්කන්ධයක පීඩනය එයාගේ පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. ඒ කියන්නේ P අනුලෝම සමානුපාතිකයි 1යට P. අපි මේක හඳුන්වනවා බොයිල් නියමය කියලා. ඒ වගේම අපි දැන් ප්‍රධාන වායු නියම තුන සාමාන්‍යයෙන් පාවිච්චි කරා. අපිට ආයේ මේක නියත පදයක් විදිහට සලකන්න කවුරුත් නැති නිසා එතන මේ n කියන එක වෙනස් වෙන අවස්ථාවක් සලකලා P1 බෙදීම P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 කියන එක සම්බන්ධයක් ගන්න පුළුවන්. අපි මේ PV සමාන NRT එකේ අපිට මේ n වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්න n සමානයි අනිත් ස්කන්ධය බෙදීම යාගේ මෞලික ස්කන්ධය කියලා n සමාන n බෙදීම m කියන එක ඇප්ලයි කරන්න පුළුවන් මෙතෙන්ට. එතකොට අපිට එනවා මේ m බෙදීම m කියන එකේ මට පුළුවන් මේක මෙහා පැත්තට මේ v කියන එක අරන් යන්න. එතකොට m බෙදීම v කියන මම දන්නවා යාගේ ඝනත්වය d කියන එක. ඒකට අපිට සම්බන්ධයක් වෙනවා dRT බෙදීම m කියලා සම්බන්ධයක් එනවා. ඒ වගේම මේ PV සමාන NRT එකේ මට මේ n වෙනුවට දාන්න පුළුවන් n කියන පැත්ත වෙනුවට මේ v කියන එක මෙහාට අරන් යන්න පුළුවන්. එතකොට p සමාන n බෙදීම p බාරයක් RT කියලා සම්බන්ධයක් වෙනවා. අපිට ගන්න පුළුවන් p සමාන CRT කියලා. පීඩන සමානයි එයාගේ සාන්ද්‍රණ වාරයක් සර්වත්‍ර වායු නියත වාරයක් උෂ්ණත්වය කියන එක අපිට එකෙන් එනවා. ඒ වගේම තවදුරටත් අපිට මේ වායු නියම කියන පාඩමේදී අපිට පාවිච්චි කරන්න තියෙන ඇප්ලයි කරන්න තියෙන හම්බෙන සමීකරණ විදිහට හම්බෙන මේ C වර්ගය සමානයි 3ක් RT බෙදීම m කියන සම්බන්ධය. මේ C වර්ගය කියන්නේ වර්ග මධ්‍යයන ප්‍රවේගය නැත්නම් වර්ග මධ්‍යයන මූල වර්ග මධ්‍යයන ප්‍රවේගය කියන එක අපිට වර්ග මධ්‍යයන මූල ප්‍රවේගය තමයි ගොඩක් වෙලාවට ඇප්ලයි කරන්න තියෙන්නේ. එතකොට 3ක් RT බෙදීම m වල වර්ගමූලය කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් අපිට මේ පාඩමත් එක්ක අපිට පාවිච්චි කරන්න හම්බෙන්නේ E සමානයි 2න් 3ක් NKT කියන එක වායුක ශක්තිය. වායුක ශක්තිය කියන්නේ ලක්ෂ ශක්තිය. වායුක ශක්තිය කියන එක ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ E සමානයි 2න් 3ක් NKT. N කියන්නේ අනුගාන, K කියන්නේ බෝල්ට්ස්මාන් නියතය, T කියන්නේ උෂ්ණත්වය. මේ උෂ්ණත්වය මත තමයි නිසා මේ තුනම නියත. ඒ නිසා ඩිරෙක්ට්ලි ප්‍රධාන වශයෙන් රඳා පවතින E අනුලෝම සමානුපාතික වෙන්නේ
t ට මේ e අනුලෝම සමානුපාතිකයි t කියන එක පාවිච්චි කළා තමයි අපිට ගණන් හදද්දී ගොඩක් ගණන් එන්නේ. තවදුරටත් අපි කතා කරනවා නම් අපි දන්නවා මොන හරි භාජනයක් ගැන සැලකුවොත් ඒකේ අංශු දෙකක් ඉන්නවනේ a gas b gas කියලා දෙන්නෙක් ඉන්නවනම් ඒ අඩංගු වෙන භාජනයේ මුළු පීඩනය කියලා කියන්නේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයට අනුව ඒ වායුවෙන් වෙන වෙනම ඇති කරන ආංශික පීඩන වල එකතුවට. ඒක නිසා අපිට කියන්න පුළුවන් P total කියන්නේ P1 ධන P2 කියන එක කියන්න පුළුවන්. තව තුනක් වගේ ඉන්නවනේ P1 ධන P2 ධන P3 ඕන එකක්. හදිසියවත් මෙන්න මේ PV සමාන NRT එකේ මේ Rn විතරක් නියතව තිබ්බොත් අනිත් එකක්වත් නියත නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් සංයුක්ත වායු සමීකරණය කියන එක. ඒ කියන්නේ PV බෙදීම T සමානයි K. අවස්ථා දෙකක් සැලකලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 කියන එක. අපි බලමු චාලක අංකවාදයේ අනුව මොනවද වායුවල තියෙන විශේෂ ලක්ෂණ කියලා. අපි දන්නා වායු කියන එක විවිධ වේග වලින් අහමුෂ්‍යල්තයේ යෙදෙමින් තමයි තියෙන්නේ. ඒ වගේම වායුන් අතර ඇතිවන ගැටුම් හා වතුරේ පිටි අතර ඇතිවන ගැටුම් කියන ඒවා පූර්ණ ප්‍රත්‍යස්තයි. වායුන් අතර අන්තරාණුක ආකර්ෂණ විකර්ෂණ බල ඇති වෙනවා නම් එම් නොගින හැකි තරම් කුඩයි කියලා අපි සලකනවා. වායුන ලක්ෂ්‍ය ස්කන්ධ විදිහට සලකනවා. බඳුනේ පරිමාවත් එක්ක වායුවල පරිමාව කියන එක නොගින හැකි තරම් කුඩා විදිහට තමයි සලකන්නේ. නියත පීඩන ක්‍රියාවලිය. නියත පීඩන ක්‍රියාවලියකට වෙන්නේ පීඩන කියන එක නියතව තියාගන්න PV සමාන NRT වල. එහෙනම් මොකද වෙන්නේ? V අනුලෝම සමානුපාතිකයේ T කට සමානතාවය අපිට හම්බ වෙනවා. අපි සලකලා බලුවොත් PV සමානයි NRT කියන එකේ අපි මෙන්න මේ අවස්ථාවේ නියතව තියෙන්නේ මේ P කියන එක. ඒක නිසා අපිට නම් සම්බන්ධතාවය V අනුලෝම සමානුපාතිකයේ T කියන සම්බන්ධතාවයක් එනවා. අපි PV සමාන NRT සූත්‍රයට අනුව අපි නියත වෙන්නේ ක්‍රියාවලියක් කියලා කියන්නේ ඊට නියතව තියාගෙන කරන ක්‍රියාවලියක්. අපි සලකලා බලුවොත් පිස්ටනයක්. අපි හිතුවොත් මේකේ වර්ගඵලය A කියලා ඇති කරන බලය F කියලා. අපි හිතුවොත් ඩෙල්ටා X කියලා දුරක් කියුවොත් මේ බලය හේතුවෙන් මේ ක්‍රියාවලිය නියත වෙන්නේ ක්‍රියාවලියක් නම. මම දන්නා පීඩනය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් ඇති කරන බලය කියලා. නිසා මට සම්බන්ධයක් වෙනවා F සමාන P වාරයක් A කියලා. ඒ වගේම මම දන්නවා W සමාන Fs කියලා. ඒක නිසා මට කියන්න පුළුවන් මේ බලය විසින් කරන ලද කාර්යය කියන එක කාර්ය සමාන වෙනවා. කියන්නේ ඩෙල්ටා W කියන එක සමාන වෙන්නේ P වාරයක් P ගුණ කිරීම A වාරයක් ඩෙල්ටා X කියන එක තමයි සමානුපාතික වෙන්නේ. වැඩි වෙච්ච දුර කියන එක P ගුණ කිරීම ඩෙල්ටා B ට සමාන වෙන්නේ. ඒ කියන්නේ A වාරයක් ඩෙල්ටා X ට තමයි සමානුපාතික වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් කෙලින්ම ඩෙල්ටා W සමානයි P වාරයක් ඩෙල්ටා V කියලා. මේකෙන් සම්බන්ධතාවයට අනුව. එතකොට අපිට මේ කියන තාපගත විද්‍යාවේ පළවෙනි නියමය කියන එක. එතකොට අපිට මේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමයට අනුව පීඩන නියත නිසා අපිට මේ වගේ ක්‍රියාවලිය වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් චාල්ස් නියමය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි යන නියත පරිමාණ ක්‍රියාවලිය පරිමාණ නියතව තියාගන්නවා කියන්නේ V නියතව තියාගන්න. ඒ කියන්නේ P අනුලෝම සමානුපාතිකයි T වෙනවා මෙතනදී. ඒ නිසා අපිට පීඩන නියමය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. පරිමාණ නියතයි කියලා කියන්නේ බාහිරට කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඩෙල්ටා W කියන එක කියලා බිඳුවේ ඩෙල්ටා W බිඳුවයි නම් සපින්නත් තාපේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ශක්තිය සඳහා වැය වෙන්න ඕනේ. ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U ට. අපි ඊළඟට එමු සමෝෂ්ණ ක්‍රියාවලිය කියන එකට. ඒ කියන්නේ උෂ්ණත්වය නියතව තියාගන්නවා. ඒක නිසා P අනුලෝම සමානුපාතිකයි එකට V අපිට බෝයිල් නියමය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. උෂ්ණත්වය නියතව තියාගෙන කරන ක්‍රියාවලියක් අපි කියන සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා. ක්‍රියාවලිය පුරාටම උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා U කියන එක කෙනා බිඳුවයි. මොකද E සමාන 2.3 NKT අනුව අභ්‍යන්තර ශක්තිය කියන එක ඩිරෙක්ට්ලි රඳා පවතින්නේ උෂ්ණත්වය මත. U බිඳුවයි නම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ පද්ධතිය සපයන ලද ශක්තිය සම්පූර්ණයෙන්ම බාහිර කාර්ය කිරීම සඳහා තමයි වැය වෙන්නේ. මේ වගේ ක්‍රියාවලියක් අපිට කරන්න බාහිර කාර්යයක් කරන්න තරම් ප්‍රමාණවත් කාලයක් දීලා තාපය සපයන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඉතා හිමින්. ප්‍රශ්න පත්‍රයේ ඉතා හිමින් සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා තිබ්බොත් මේ සමෝෂ්ණ ක්‍රියාවලියක් කියන එක අපි අඳුර ගන්න ඕනේ. නියතව
තියාගන්න ඕන. පද්ධතිය තුළට හරි ඒකෙන් ඉවතට හරි තාපය ගලන්නේ නැති විදිහට සිද්ධ කරන ක්‍රියාවලිය වලට අපි කියන ස්ථිරතාපේ ක්‍රියාවලිය කියලා. තාපමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා Q සමාන 0යි. එහෙනම් මොකද වෙන්නේ? අභ්‍යන්තර ශක්තිය ඩෙල්ටා U ඍණ ඩෙල්ටා W වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඩෙල්ටා W කියන එක ඍණ ඩෙල්ටා U වෙන්න ඕනේ. වායු විසින් කාර්ය සිද්ධ කරනවා නම් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා නම් වායු සීතල වෙනවා. ඒ කියන්නේ වායු විස්තරණය වෙනවා කියන එක. වායු මත කාර්යයක් සිද්ධ කරනවා නම් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා නම් වායු උණුසුම් වීමක් සිද්ධ වෙනවා. තාපය හුමාරු වෙන්න තරම් කාලයක් දෙන්නේ නැතුව ඉතා ඉක්මනින්ම මේ වගේ ක්‍රියාවලිය සිද්ධ කරලා එහෙම නැත්නම් පරිවර්ණයක් කරලා අපිට ස්ථිරතාපය කරගන්න පුළුවන්. ස්ථිරතාපී ක්‍රියාවලදී උෂ්ණත්වය කියන එක වෙනස් වෙන නිසා අපිට මෙතනදී නියමයක් කියලා එකක් පාවිච්චි කරන්න බෑ. හැබැයි P1 V1 සමානයි P2 V2 කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ V ගැමා වෙන්න ඕනේ. ගැමා කියලා කියන්නේ වායුවක විශිෂ්ට තාපධාරිතාව අතර අනුපාතය. ඕනෑම වායුවක් සඳහා සාමාන්‍යයෙන් ගැමා කියන එක එකට වඩා වැඩි අගයක්. ඒ වුණාට සංයුක්ත වායු සමීකරණය අපිට පාවිච්චි කරන්න නියත වෙන්න ඕනේ මොකක් හරි ස්කන්ධය. මූල ප්‍රමාණය තමයි නියතයක් වෙන්න ඕනේ. ස්ථිරතාපී ක්‍රියාවලිය වලට මේ PV බෙදීම T සමානයි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. සමෝෂ්ඨ ක්‍රියාවලියකදී P අනුලෝම සමානුපාතයක් යට V වුණාට ස්ථිරතාපී ක්‍රියාවලියකදී මෙන්න මේ කියන එක පාවිච්චි කරන්න බෑ. මේ තියෙන මම අර කලින් කතා කරපු විස්තර ටික. එතකොට අපි ඊළඟට PV සටහන් වලට වායුක පරිමාවත් එක්ක පීඩන විචලන වෙන ආකාරය තමයි PV සටහනකින් දක්වන්නේ. නියත පීඩන ක්‍රියාවලියකදී PV සටහනක් ගැන අපි සරකලා බලවුවොත් එහෙම x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් මගින් තමයි මේ පීඩන විචලන වෙන ආකාරය අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. මොකද පීඩන නියත නිසා මෙතෙන්දී වර්ගඵලය මගින් ලැබෙන්නේ ආවරණය වෙන වෙන වර්ගඵලය මගින් ලැබෙන්නේ කරපු බාහිර කාර්ය කියන එක. එතකොට මේ x අක්ෂයත් එක්ක හදන වර්ගඵලය ගැන සලකද්දී ඕනම හැඩයක් තියෙන එක මේ වර්ගඵලයෙන් හම්බෙන්නේ බාහිර කාර්ය කියන එක. පරිමාව කියන එක වැඩි වෙනවා නම් ඩෙල්ටා W කියන එක අපිට සලකන්න පුළුවන් මෙතනදී ධනාකයක් කියලා. එතකොට මෙන්න මේ වගේ එකත් අපි පරිමාව වැඩි වීමක්නේ පල්ලෙහාට බැස්සට මේ පරිමාව වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට මේ වගේ ක්‍රියාවලියක් ගත්තා ඩෙල්ටා W ධනම තමයි. දැන් මේ වගේ ක්‍රියාවලියක් ගත්තොත් දැන් මෙතන ඊතලේ මේ පැත්තට ගෙවුවොත් ඊතලේ දිහා බලලා තමයි අපිට හරියටම කියන්න පුළුවන් ඊතලේ මේ පැත්තට වගේ ගත්තොත් මේ වගේ ක්‍රියාවලියක ඩෙල්ටා W කියන එක කියන ඍණාංගයක් ගන්න. මොකද පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ බාහිර කාර්ය කියන එක අඩු වෙනවා. දැන් මේකෙත් මේ පැත්තට තියෙන නිසා මොකද වෙන්නේ? මේක ඍණ ඩෙල්ටා W වගේක් තමයි ගන්නෙ. මේ වගේ ක්‍රියාවලියක් ගැන සලකලා බලද්දී මේකේ උඩ අතර යන නිසා මේකත් පරිමාව අඩු වීමේ ක්‍රියාවලියක් මේකත් ඍණ ඩෙල්ටා W වගේක් තමයි ගන්නෙ. මේ වගේ ක්‍රියාවලියකදී පරිමාවක් වැඩි වෙනවා කියලා සලකවුවොත් හරි නැත්නම් මේක මේ පැත්තට එනවා කියලා සලකවුවොත් එහෙම මේක ඍණ ඩෙල්ටා W වගේක් තමයි ගන්නෙ. මේ වගේ ක්‍රියාවලිය ගන්න උඩට හරි පල්ලෙහාට හරි මේ පීඩනයයි පරිමාවයි අක්ෂයත් එක්ක පීඩන අක්ෂයට සමාන්තර සරල රේඛාවක් මගින් නිරූපණය කරන්න හැමතිස්සෙම බාහිර කාර්යයක් සිද්ධ වුණේ නැහැ කියන එක. මොකද මෙතනදී පරිමා වෙනසක් කියන එක අපි මෙතන පරිමා වෙනසක් කියන එකක් සිද්ධ වෙලා නැති නිසා තමයි ඒකට හේතුව. ඊළඟට අපි යන චක්‍රීය ක්‍රියාවලිය කියන එකට අවස්ථා දෙකක් අතර ගමන් කරන පත්‍යයන්ව අක්ෂයත් එක්ක හදන වර්ගඵලය කියන එක වෙනස් වෙනවා. දැන් මෙතන ආරම්භ ලක්ෂ්‍ය මෙතන අවසාන ලක්ෂ්‍ය කියලා හදුවොත් මේක චක්‍රීය ක්‍රියාවලිය යන නැවත ආරම්භ ලක්ෂ්‍යයටම එන්න ඕනේ. ඒක නිසා අර රවුම ගිහිලා ආයේ ඉන්නේ එකම තැන නිසා මේ චක්‍රීය ක්‍රියාවලිය වලදී ආයේ මුල තැනට වෙන නිසා චක්‍රය ආයේ එන තැනට වෙනකන් ඩෙල්ටා U කියන එක කියන නියතයක්. මෙතනදී අභ්‍යන්තර ශක්තිය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ මොකද ආරම්භක ස්ථාන උෂ්ණත්වයයි අවසාන ස්ථාන උෂ්ණත්වය දෙකම එකම නිසා. උෂ්ණත්ව වෙනස බිඳුවක් නිසා ඩෙල්ටා U කියන එකත් බිඳුවයි. එතකොට මේ වගේ චක්‍රීය ක්‍රියාවලියක් ගද්දී ඩෙල්ටා W කියන එක පත්‍ය මත රඳා පවතිනවා. මෙතනදී මේ උඩ පත්‍යේ මොකද කරන්නේ? බාහිර කාර්ය කියන එක වැඩි කරනවා. යටපතෙන් බාහිර කාර්ය කියන එක අඩු කරනවා. එතකොට සමස්තයක් විදිහට මේක මේ මැද වර්ගඵලයෙන් තමයි ඇත්තටම කරපු කාර්ය ප්‍රමාණය අපිට හම්බෙන්නේ. මොකද මේ පැත්ත එකතු වෙනවා, මේ පැත්ත අඩු වෙනවා. එතකොට මැදින් තමයි හරියටම ඩෙල්ටා W කියන එක නිරූපණයක් කරන්නේ. එතකොට ඩෙල්ටා W වැඩිම වෙන පතේදී ඩෙල්ටා Q සාමාන්‍යයෙන් වැඩිම වෙන්න ඕනේ. ඒ වගේම ඩෙල්ටා Q අඩුම වෙන පතේ ඩෙල්ටා W අඩුම වෙනවා. මොකද ඩෙල්ටා U කියන එක නියත නිසා මෙතනදී ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U වෙන්න ඕන නිසා ඩෙල්ටා Q වැඩි නම් ඩෙල්ටා U කියන එක වැඩි ඩෙල්ටා Q අඩුයි නම් ඩෙල්ටා U කියන එක අඩුයි.
හැබැයි මේ අපි මේ චක්‍රීය ක්‍රියාවලිය ගැන සලකලා බලද්දී මේ ක්‍රියාවලිය මේ වගේ ලක්ෂ්‍ය දෙකක් සලකද්දී මේ වගේ තැන් දෙක අභ්‍යන්තර ශක්තිය කියන එක වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ වගේ තැන් දෙක අභ්‍යන්තර ශක්තිය එක සමාන වෙන්නේ නැහැ. මොකද මෙතන උෂ්ණත්වය සලකද්දී ඒක අවස්ථා දෙකක් නිසා. මේ චක්‍රේ පුරාවටම උෂ්ණත්වය නියතයි කියලා කියන්න බෑ. මේ වගේ තැන්කදී උෂ්ණත්වය සාමාන්‍ය වෙනස් වෙනවා. මේ ආරම්භක තැන ඉඳන් චක්‍රය ඉවර කරන තැන එක තමයි ඩෙල්ටා U කියන එක සාමාන්‍ය බිඳුවක් වෙන්නේ. මේ ටික තමයි අපි මේ පාඩම යටතේ දැනගන්න ඕන ප්‍රධාන මාතෘකා ටික වෙන්නේ. තවත් දවසක ඔයාලම හම් වෙන බලාපොරොත්තු වෙයි. අදට අපි එහෙනම් සමුගන්නවා. රැඳී සිට ඔබ සැමට ස්තුතියි.